නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් උදාාර පින්වන්ත අරමුණක හිත පිහිටවන්න තවත් හෝරාවකට ආසන්න කාලයක් වෙන් කරගන්න පින්වන්ත ඔබ අප හැම දිනාටම කාලය උදා වෙලා සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් ඔබ හැමදෙනාම ඊටාම ගෞරවයෙන් අපි මුණ ගැහෙනවා දයාවෙන්. ඉතින් අපිට අනුකම්පාවෙන් ගරුතර මහා සංඝරත්නයේ අදත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පළමු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඊළඟට සිහිපත් කරගන්නම් අද සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ පිළිබඳව 27 වන ජන්මදිනය සමරන ඩී.එම්. ප්‍රබෝධ් හසුන් දිසානායක පින්වන්ත මහත්මයාට සහ එම පවුලේ පින්වන්ත හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීම ආරමුණු කරගෙන පින්වත් රුවනි තක්ෂිලා මහත්මිය විසින් තමයි සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව අදත් සදහම් සාකච්ඡා පිණිස අපි කාලය සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි උතුම් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දිනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ප්‍රඥාවෙන් මේ දෙව්මිනිස් ලෝකයාගේ ආලෝකමත් කළා. මේ දෙව්මිනිස් ලෝකයා වැරදි දෘෂ්ටි මතවාද අතහැරලා මේ බුදුරජාණන් වහන්සේගේ සරණට එන හැටි විස්තර කරලා දෙන සුන්දර දේශනාවක් උපාලි සූත්‍රය. එහෙමයි. ඒතර පින්වත්නි උපාලි සූත්‍රයේදී අපිට මූලික වශයෙන් ඔබට මතක ඇති අපි ඊයේ කතා වුණා මේ නිගණ්ඨනාථ පුත්තගේ ගෝලයෙක් හිටියා දීඝතපස්සී කියලා. ඒතර මේ දීඝතපස්සී ගෝලයේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ වඩා බලවත් වෙන්නේ කාය කර්මෙද වචී කර්මෙද මනෝ කර්මෙද? ඒතර බුදුරජාණන් දේශනා කළා මනෝ කර්මය තමයි බලවත්. ඊට බුදුරජාණන් වහන්සේත් ඇහුවා එතුමගෙන් නිගණ්ඨ කියන්නේ මොන වගේ මතයක්ද? එහෙමයි. ඊට පස්සේ කිව්වා අපිට ඔය කර්මය කියන වචනේ අපි කතා කරන්නේ දරණ කියන වචනේ. කාය දණ්ඩ තමයි බලවත්. ඒ වගේම වචී දණ්ඩ මනෝ දණ්ඩ කියන එක එතරම් ලොකු බලපෑමක් කරන්නේ නැහැ ජීවිතේට මේ කියලා තමයි අපි කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කතාව මුල් කරගෙන පස්සේදී මේ කතාව නිගණ්ඨනාථ පුත්තයි උපාලි ගෘහපතිතුමා ඉන්න තැන කිව්වට පස්සේ උපාලි ගෘහපතිය කිව්වා එහෙනම් මම වාදයක් මේ කාරණේ අරගෙන ගිහිල්ලා ශ්‍රමණ ගෞතමී ඉස්සරහා ගිහිල්ලා කරනවා කිව්වා. එහෙමයි. ඒතර නිගණ්ඨනාථ පුත්තක්ව බොහොම යසයි. ඔබ ගිහිල්ලා එන වාදයක් කරපන්. ඇයි? බුදුරජාණන් වහන්සේ කියන්නේ මනෝ කර්මී බලවත් කියලා. එතකොට නිගණ්ඨනාථ පුත්ත කියන්නේ කාය කර්මයේ බලවත් කියලා. දැන් මේ කතා බහ අරගෙන ඔන්න උපාලි ගෘහපතිය බුදුරජාණන් වහන්සේ ගාවට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒලා මුලින්ම ලස්සන කරුණක් දේශනා කළා. සත්‍යේ පිහිටලා කතා කරන්න කැමති නම් ඉස්සරහට මේ කතාව කරන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ උපාලි ගෘහපතියත් කිව්වා සත්‍යේ පිහිටලා මේ කතාව අපි කරන්න
කරන්න කැමතියි කියලා. එහෙමයි. ඊට පස්සේ තමයි මේ කතාව බොහොම ලස්සනට ඉස්සරහට භාග්‍යතුන් වහන්සේ ගත්තේ බොහොම ලස්සන නිගණ්ඨනාථ පුත්ත උගන්වපු දෙයක්ම අරගෙන බුදුරජාණන් වහන්සේ මනෝ කර්මයයි බලවත් කාය කර්මය නෙවෙයි කියන කාරණේ ඉස්මතු කරලා වදාලා අපි ඊ කතාව කතා කළා. එහෙමයි ස්වාමීනි. අද පොඩ්ඩක් ඒක ආයෙ සිහි කළොත් එහෙම එතකොට එතනදී බොහොම ලස්සන කාරණාවක් සිහිපත් කළා. මොකද්ද? අසනීප වෙච්ච උන නිගණ්ඨයෙක් ඉන්නවා. මේ කතාව හොඳට තේරුම් ගන්න මහන්සි ගන්නවා. මොකද මේ කතාව හරියට ඔලුවට ගියේ නැත්තොත් එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ මේ අසරිමත් මේ ප්‍රඥා මහිමය විවර වෙච්ච ආකාරය තේරුම් ගැනීම හැකියාවක් නැහැ. එතකොට ඉතින් සාදු කියවෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒක තමන්ගේ අඩුපාඩුවක් ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා ගෘහපතිය ඔන්න බරපතල අසනීප වෙච්ච නිගණ්ඨයෙක් ඉන්න. මේ නිගණ්ඨය අසනීප වුණාට පස්සේ නිගණ්ඨයන්ගේ ක්‍රමවේදයක් තමයි සීතල දිය බොන්නේ නැහැ. සමහරවිට සීතල දියේ ඉන්න සත්තුන්ට හානියක් වෙනවා කියලා සමහරවිට ලෝකෙට පෙන්වන්න. ඒ නිසා අපි එච්චර පරම අවිහිංසාවාදී. එතකොට උණු දිය බොනවා. එතකොට දැන් මෙතුමට සිසිල් දිය නොලැබීමෙන් උණු වතුර වැළඳීම නිසා මෙතුමගේ රෝගේ උත්සන්න වෙලා මෙතුම මැරෙනවා. ඊට පස්සේ ਉਹ නිගණ්ඨනාථ පුත්තගේ මොන වගේ මේ දෙයක්ද කියන්නේ මේ වගේ මෙහෙම මරණයක් සිදු වුණාට පස්සේ කොහෙද උපතක් කරා යන්නේ. ඊට නිගණ්ඨනාථ පුත්ත කිව්වා මනෝසත්ත්ව කියලා දිවි ලෝකයක් තියෙනවා. මනෝසත්ත්ව දිවි ලෝකයක් නම් මොකද අවසන් මොහොතේ මනස සිසිල් දිය වලට බැඳිලා තියෙන නිසා කියන වචනේ පිට වුණා. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙනම් අවසන් උපත තීරණය කළේ දැන් අපි මේ කතාව විග්‍රහ කරගත්තොත් එහෙනම් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් නිගණ්ඨනාථ පුත්තගේ මූලික ඉගැන්වීම් වලට අනුව හරිනම් ඔය මැරිච්ච මිනිහා උපතක් කරා යන්න නොතෙන්ට නෙමෙයිනේ. ඇයි? බලවත් වෙලා තියෙන කාය දණ්ඩේ නම් කයින් කරපු දෙයට අනුව නම් කාලයක් තිස්සේ දැන් කායට දුක් දිදී ඒ කියපු සංවරයන් පුරුදු කළා ඒකෙන් තමයි උපත තීරණය කරන්න එපාය. එහෙමයි. නමුත් අන්තිමට උපත තීරණය කළේ කොහොමකින්ද? මනස අන්තිම මොහොතේ සිසිල් දියට බැඳිච්ච නිසා ඒ ඇතිවෙච්ච චේතනාත්මක ක්‍රියාවලියෙන් තමයි යා මනෝසත්ත්ව කියන තැනට උපතක් කරගෙන ඉච්චේ කියන වචනේ කියවුණා. එහෙමයි. කිව්ව ගමන් බුදුරජාණන් වහන්සේ අහන ගෘහපතියගෙන් ගෘහපතිය දැන් ඉස්සෙල්ලා කිව්වා ඔබ කාය දණ්ඩේ බලවත් කියලා. දැන් මේ කතා සල්ලාපේ අරගෙන එනකොට බලනකොට අන්තිමට බලවත් වෙලා දෙන්නේ මොකද්ද? මනෝ දණ්ඩේ. කිව්ව ගමන් උපාලි ගෘහපතිතුමා ගෑවුණා. එහෙයි ස්වාමීනි. නමුත් ගෑවුණත් ඒක පින්නුවේ නෑ. එහෙයි. පින්නුවේ නැතුව මොකද කිව්වේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොහොම කිව්වත් පාප කර්ම කිරීමට පාප කර්මයන්ගේ පැවැත්මට කාය දණ්ඩෙමයි බරපතල කියලා ඒක මං කියන්නේ වචී දණ්ඩෙම මනෝ දණ්ඩෙම නෙමෙයි කිව්වා. ඒතර භාගතුන තවත් ලස්සන කතන්දරයක් ගෙනාවා. ඒත් නිගණ්ඨනාථ පුත්තගේ ඉගැන්වීමකින්මයි. පින්වත් ගෘහපති දැන් මේ ගැන මොකද්ද හිතෙන්නේ? චතුයාම සංවරයෙන් සංවර වූ. ඒගොල්ලන්ගේ එතකොට මොකක් හරි සංවර වෙන ක්‍රම හතරක් ගැන තියෙන එකට කියන්නේ චතුයාම සංවරය කියලා. සංවරයෙන් සංවර වූ සියලු සිසිල්ජිය ජලය ප්‍රතික්ෂේප කළ. ආයි සීතල වතුර බොන්නෙම නෑ ඊට පස්සේ. ඒ කාල සීමා. සියලු පව් වැළකු. ඒතර සිසිල්දියේ ඉන්න සත්වයක්වත් මේ කුසට ගිහිල්ලා මැරිලා කිසි ප්‍රශ්නයක් ඊතරම්ම අවිහිංසාවාදී. එහෙමවත් හිංසාවක්වත් වෙන්න දෙන්නේ නැහැ කියන අදහසින් තමයි ඒක කරන්නේ එතකොට. එහෙමයි. මේක අහන අඥාන ජනී අම්මෝ ඇත්තනේ නං කියලා හිතන්නේ නැද්ද? හිතනවා. එහෙයි. අද ඒ වගේ කොච්චර කීදනේ ගොඩාක් කට්ටිය එහෙම ඉන්නවා. ඔය මේ තමන් අතුගාදී අනේ කූඹි මැරෙනවා හරි වැඩේ මොකද කරන්නේ? කුඹුරු කොටද්දී හරි වැඩේ කූඹි මැරෙනවා මොකද කරන්නේ? ප්‍රශ්න ගොඩක්. ඥානි මදිකම තියෙන්නේ. දැන් කුඹුරක් කොටලා ඉතින් මේ අස්වද්දනකොට මේ කත්තු මරන්න හදාගෙන මේ උදැල් උස්සන්නේ නැහැ නේද? එහෙමයි සර්. එතකොට මේ මිනිස්සයා කුඹුරක් කොටලා අදහසනේ තියෙන ඒක තේරුම් ගන්න තරම් ශක්තියක් නැහැ. දැන් භික්ෂුන් වහන්සේලාට දේශනා කරන නිසා ඒක කරන්න එපා කියනවා. මොකද භික්ෂුව කියන චරිතය ගිහිය සමාන කරන්න බෑනේ. එහෙමයි. ඒතර දේශනා කරනවා සිසිල් ජලය ප්‍රතික්ෂේප කළ සියලු පව් වැළකු. සියලු පව් කම්පා කළ සියලු පව් වැළකීම ස්පර්ශ කළ ඕන නිගණ්ඨයෙක් ඉන්නවා. දැන් හැම පැත්තෙම දැන් මේ අවිහිංසාවාදී.
දැන් ඔන්නේ ඇවිදිනවා. අපි මිනිසුන් තියෙන ප්‍රශ්නයක් මේ. ඇවිදිනවා දැන්. එහෙමයි. එද්දි යද්දි බොහෝ සෙයින් ඉතා කුඩා පණුව දැන් පෑගිලා මැරෙන්න බැරිද ඇත්තට? පුළුවන්. පුළුවන් ස්වාමීනි. එහෙමයි. දැන් අර මනුස්සයා සීතල ජලයේ බොන්නේවත් නැති මිනිහා. තමයි දැන් මේ ඇවිදින්නේ. ඇවිදිනකොට මොකද වෙන්නේ? සත්තු දැන් කුඩා කුකුරා කූඹි ඉතින් මේ පයට පෑගිලා මැරෙනවා. පින්වත් ගෘහපති නිගණ්ඨනාථ පුත්‍රයා මොහොත පණවන්නේ කවර විපාකයක්ද කියලා. බාහන මේ ගන්න හැටි ගන්න ලස්සන. එහෙමයි ස්වාමීනි. මට හරි පුදුම හිතුණා දැන් මේක බුදුරජාණන් වහන්සේ මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඊවට ප්‍රතිවිරුද්ධව මිනිස්යාගේ ප්‍රඥාව අවදි කරවන්න බොහොම ලස්සන භාග්‍යතුන් වහන්සේ ඒගොල්ලන්ගේ කරුණ වලින් කරුණ ගන්න හැටි. මේ සහේතුකව කරුණ ගැලප. ඔව් සහේතුක. එහෙමයි ස්වාමීනි. ඒක පුදුම දෙයක් ඒක. එහෙයි. ඊදසික ස්වාමීන් ඉතින් මේ දැන් මෙයා සම්පූර්ණ චතුයාම සංවරයෙන් සංවරලා සම්පූර්ණ සිසිල්දියත් වල අතහැරලා ඉන්නේ. එතකොට මෙයා යතියෙද්දි ඉතින් දන්නේ නැහැ නේ ස්වාමීන් චේතනාවක් නැහැ නේ කිව්වා. එහෙමයි. මොකක්ද ඊට පස්සේ කිව්වේ? සත්තු මරණ චේතනාවක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් චේතනාවක් නැති නිසා නිගණ්ඨනාථ පුත්‍රය එයා මහා බරපතල පාපයක් ලෙස පණවන්නේ කිව්වා. ගෘහපතියේ චේතනාවක් තිබෙනව නම් ස්වාමීනි මේ ගෘහපතියේ චේතනාවක් තිබෙනවා නම් කියලා ඇහුවා. එහෙමයි. ස්වාමීනි එහෙම චේතනාව තියෙනව නම් ඒක බරපතලයි කිව්වා. එහෙමයි. දැන් උන් යාගින් උත්තරේ ගත්තා. චේතනාවක් ස්වාමීනි එතන ඇවිදිනකොට චේතනාවක් නැත්තම් බරපතල නෑ කිව්වා. චේතනාවක් තියෙනවා නම් දැන් බරපතල ගෘහපතිය හොඳින් කල්පනා කරලා උත්තර දෙන්න කිව්වා. දැන් බලන්න ඒගොල්ලෝ දැන් දැක්ක නේද නිගණ්ඨනාථ පුත්තගේ මේ ප්‍රඥාව කියන වචනේ කතා කරන්න බෑ. උන්දර තිබුණේ මොකද්ද කියලා. මොකක්ද තිබුණේ? තර්කානුකූලව අර ලෝකයේ යම් දෙයක් දිහා බලලා ඇති වෙච්ච කතා බහක් විතරයි. ඒක ප්‍රඥාවන්ත ධාමකට ප්‍රඥාවන්ත කතාවකට ඒව අහලින්වත් යන්න බෑ. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? මෝඩ මිනිස්සු අන්දන්න ඒගොල්ලන්ගේ ඉගැන්වීම මේ සාර්ථක වුණා. ස්වාමීනි අර ඒගොල්ලන්ගේ මූලික ඉගැන්වීම දෙවෙනි තෙවෙනි අවස්ථාවල මතු කරන ඒගොල්ලන්ගේ දහම් කාරණාවලින්ම උල්ලංඝනය වෙනවා කියන නිෂ්ප්‍රභා කළා දාන්න හැටි නේද? එහෙමයි. උල්ලංඝන එකයි. එහෙයි ස්වාමීනි. ගද්ද කිව්වේ දැන් ඇවිදිනකොට මේ මුලින් කිව්ව දන්නේ නැහනේ. චේතනාවක් නැහනේ. ප්‍රශ්නයක් නැහැ කිව්වා. එහෙමයි. එතකොට ඒතර මේ හදිස්සියෙන් දැන් මේ චේතනාවක් තියෙනවනේ චේතනාවක් තියෙනවා බරපතලයි කිව්වා. එතකොට බලන්න. ඒතර ඒගොල්ලෝ මෙච්චර වෙලා කියාගෙන ආයේ මොකක් බරපතලයි කියලාද? කාය දණ්ඩේ. කයින් කරන දේ බරපතලයි. එහෙමයි. දැන් නොදැනු එහෙනම් කයින් කරන දේ බරපතල නම් නොදැනුවත්ව ඇවිද්දත් ඉතින් මැරෙනකොට ඉතින් ඒ බරපතලකම තියෙන්නේ කයින් එක වෙලානේ. එහෙමයි ස්වාමීනි. දැන් අතර මේගොල්ලෝ කියනවා නොදැනුවත්ව ඇවිදිද්දි ස්වාමීනි පවක් රැස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නොදැනුවත්ව මොකද්ද? නොදැනුවත්ම ආපහු සත්‍ය කතා වෙලා නමුත් ඒක ඒගොල්ලන් තේරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. භාගතුන් වහන්සේ තමයි ඒක ඊට හාරහාර ප්‍රශ්න හාරහාර අහලා ඉස්සරහට ගන්න. ඉතින් මේක බලද්දී එතකොට මේක වැරදිනේ ඒගොල්ලන්ගේ මේ නිගමනේ. එහෙමයි. නොදැනුවත්ව ඇවිදිද්දි පෞරස් වෙන්නේ ඇයි කියලා හෙව පෞරස් වෙන්නේ නැත්තේ. ඊට පස්සේ චේතනාවක් එතන නැති නිසා. චේතනාවක් තිබුණා තමයි ඒක බරපතල. එහෙමයි. ඒතර එහෙනම් චේතනාවක් තිබුණම නම් බරපතල වෙන්නේ. එහෙනම් ඇත්තටම බරපතල වෙලා තියෙන මොන කර්මෙද? මනෝ කර්මයනේ. එහෙමයි. ඒක තේරුම් ගන්න උපාලිටවත් බැරි වුණා, දිගට පස්සටවත් බැරි වුණා, නිගණ්ඨයාටවත් බැරි වුණා. එහෙමයි. එහෙම දෙයක් තමයි ලෝකෙට ඒ කාලේ කියාගෙන ගිහින් තිබුණේ. එහෙමයි ස්වාමීනි. අද ඉන්න ඔය අවිහිංසාවාදී කියන සමහර ඔය නිර්මාංශික කට්ටිය ඉන්නෝ නේද? ඔය ඕකවත් තේරුම් ගන්න බෑ. ඔය කාරණේවත් තේරුම් ගන්න බෑ. මේ චේතනාවක් නැහැ නේ කිව්වට පස්සේ ඒකට වාද විවාද හදාගෙන එන පැලනු කැඩි එනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඔව්. දැන් මේ කඩේ තියෙන මස් කෙනලා කෑවට පස්සේ ඉතින් එතන චේතනාවක් නැහැ නේ කිව්වට පස්සේ ඊට පස්සේ ඒකට අපබ්‍රංශයක් තව ගොඩ නගුණා. මොකද්ද කියන්නේ? ඉතින් අපි කන නිසානේ අරගොල්ලෝ මරන්නේ කියන ඊට පස්සේ දෙන්නවා. ඔව් ස්වාමීනි. අර චේතනාව තියෙනවද නැද්ද කියලා තේරුම් ගන්න මනස මෙහෙවන ප්‍රඥාව මෙහෙවන දක්ෂණේ. එහෙමයි. බුදුමයි ඒක සව කීප දෙනෙක් මාත් එක්ක කතා කරලා තිනවා. කතා කරලා වැඩන්නේ. මට හිතෙන වාඩිලා ඉන්නේ මේ මොලේ උඩ වෙන්නේ නැති කියලා. එච්චරට චප්ප කරගෙන ඉන්නේ. එහෙමයි ස්වාමීනි. චප්ප කරගෙන ඉන්නේ. ඊට බුදුරජාණන් දේශනා කළා
ඉතින් ගෘහපතිය එතකොට මේ නිගණ්ඨනාථ පුතු චේතනා පනවන්නේ මොන කොටසටද කියලා ඇහුවා. මොන ස්වාමීනි චේතනා පනවන්නේ මනෝ දණ්ඩෙට කිව්වා. එහෙමයි. දැන් ඒතකොට මෙතන නැති උනේ කොහමද? මනෝ දණ්ඩෙනේ. එහෙනම් මනෝ දණ්ඩේ නැති නිසා මොකද උනේ? බරපතල වෙන්නේ නෑ කියන දණ්ඩියක් ආවා. කියවෙනවා. කියුණානේ. එහෙමයි. ඊට පස්සේ ගෘහපතිය හොඳින් කල්පනා කරන්න කිව්වා. ගෘහපතිය ඔබ කතා කළ යුත්තේ ඔබ කලින් කිව්වේ එකට දැන් කියන එක ගැලපෙන්නේ නැහැ කිව්වා. ඒ කලින් කිව්වේ මොකද්ද? කාය දණ්ඩි බලවත්. ඇත්තට කාය දණ්ඩි බලවත් නම් ඒ මතේම නම් ඒගොල්ලෝ ඉන්නේ. එහෙනම් චේතනාවක් අදහසක් නැතුව ඇවිදිද්දි මැරුණත් මොකද වෙන්නේ? පව් රැස් වෙන්නේ පාය. එහෙමයි ස්වාමීනි. පව් රැස් වෙන්නේ පාය. දැන් අන්තිමට කියන්නේ මොකද්ද? චේතනාවක් නැති නිසා පව් රැස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අන්තර බලපාල තියෙන මොකද්ද කොට? චේතනාව තමයි මනෝ කර්මය තමයි බලපාලා තියෙන්නේ. මුලින් කිව්වකට දැන් කෙනෙක් ගැලපෙන්නේ නැහනේ. පසුය කී බස කලින් කී බසට ගැලපෙලා යන්නේ නැහනේ. ගෘහපතිය ඔබ විසින් මේ ප්‍රකාශය පැවසුවානේ ස්වාමීනි මම සත්‍යය පිළිලා කතා කරනවා කියලා. ඒ මත අපගේ කතා සල්ලාප සිදු වේවා කියලා දැන් ඔබතුමා කිව්වනේ. ස්වාමීනි ඔබ වහන්සේ කොහොම කිව්වත් ආයෙත් මෙතුමා කියනවා පාප කර්ම කිරීමට පාප කර්ම පැවැත්මට කාය දණ්ඩි මහා බරපතලමයි කියලායි මං කියන වචී දණ්ඩිවත් මනෝ දණ්ඩිවත් නෙමෙයි. හරි. බුදුරජාණන් ශ්‍රීලංක දේශනා කරන ගෘහපති මේ ගැන මොකද හිතන්නේ? තවත් ලස්සන කතාවක්. මේ නාලන්දාව ඉතා සමෘද්ධිමත්. ඉතා සාර සම්පන්නයි. බොහෝ මිනිස්යන්ගෙන් ජනා කීර්ණ වෙලා මේ කාලේ තිබිලා තියෙන්නේ. එසේ ස්වාමීනි මේ නාලන්දාව ඉතා සමෘද්ධිමත් සාර සම්පන්නයි. බොහෝ මිනිස්යන්ගෙන් ජනා කීර්ණ වෙලා තියෙන ස්වාමීනි. පින්වත් ගෘහපති මේ ගැන කොහොමද හිතෙන්නේ? කඩුවක් ඔසවාගත්තු පුරුෂයෙක් ඔන්න එනවා. ඇවිල්ලා කියනවා මම මේ නාලන්දාවේ යම්තාක් සත්තු ඉන්නවද? මිනිස්සු, අලි සත්තු අනික් ගවයෝ සත්තු ඉන්නවද? ඔවුන් එක මොහොතින් මොකද කියන්නේ? එක මොහොතින් එකම මස් රැසක් බවට, එක මස් පුංජයක් බවට, එක මස් ගොඩක් බවටම එක මොහොතකින් පත් කරනවා. එහෙමයි. නාලන්දාවේ අච්චර මිනිස්සු ඉන්න, සත්තු ඉන්න පරිසරේ එක මිනිස්සෙක් ඇවිල්ලා මොකද කියන්නේ? එක මොහොතෙන් මම කඩුවක් අරගෙන ඇවිල්ලා එක මොහොතින් මරලා එක මොහොතින් මස් ගොඩක් ගහනවා. පින්වත් ගෘහපති මේ ගැන මොකක්ද හිතෙන්නේ? ඒ පුරුෂයාට මේ නාලන්දාවේ යම්තාක් ඉන්න ප්‍රාණීන් ටික එක මොහොතකින් මරලා එක මොහොතකින් මස් ගොඩක් ගහන්න පුළුවන් ද කතාව පිළිගන්න පුළුවන්ද කියලා. එහෙමයි. ස්වාමිනී යම් පුරුෂයන් 10 දෙනෙක් ආවත් ස්වාමිනී එක මොහොතින් මේ වැඩේ කරන්න බෑ කිව්වා. එච්චර කියන්නේ මිනිස්සු ඉන්න සත්තු ඉන්නවා. එහෙමයි. පුරුෂයෝ 20ක් ආවත්, පුරුෂයෝ 30ක් ආවත්, පුරුෂයෝ 40ක් ආවත්, පුරුෂයෝ 50ක් ආවත් නාලන්දාවේ යම්තා ප්‍රාණී හිටියද ඔවුන් එක මොහොතකින් නම් මස් ගොඩක් බවට පත් කරනවා කියන එක නම් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කිව්වා. එහෙම එක ලාමක පුරුෂයෙකුට මේක කරනවා කියන එක කොහොමත් වෙන්නේ නැහැ කිව්වා. එතකොට ගෘහපති මේ ගැන මොකක්ද හිතන්නේ? 이르දිමත් චිත්ත වසී ප්‍රාප්ත. 이르දිමත් සිත තමන්ගේ වසඟයට ගත්තු ශ්‍රමණයෙක් කෙනා. බ්‍රාහ්මණයෙක් කෙනා. ඇවිල්ලා ඔහු කියනවා මම මේ නාලන්දාව මනසින් කරන එක සාපයකින් අලු ගොඩක් බවට පත් කරනවා කියලා. මෙහෙම ප්‍රකාශයක් කිව්වොත් පින්වත් ගෘහපති මේ ගැන කොහොමද හිතෙන්නේ? ඒ 이르දිමත් චිත්තවසීභාවයට පත් ශ්‍රමණයට වේවා බ්‍රාහ්මණයට වේවා මේ නාලන්දාව මනසින් කරන එක සාපකින් අලු බවට පත් කරන්න පුළුවන්ද කියලා හෙව්වා. ස්වාමීනි 이르දිමත් චිත්තවසී ප්‍රාප්ත ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට මේ නාලන්දා 10ක් වුණත් 20ක් 30ක් 40ක් 50ක් වුණත් මනසින් එක සාපකින් වනසන්න පුළුවන් කිව්වා. එහෙමයි. බලන්නකොට ඒ කාලේ සිද්ධි ඕලාරික කාරණා. එහෙමයි ස්වාමී. ඒක කිව්ව ගමන් ටග්ගල ඔලුවට යන්නේ. ඒක මනසින් කරන එක සාපකින් කරන්න පුළුවන් කියලා. ඒතර බලන්න එන කාය දණ්ඩි බලවත් නම් එහෙනම් මොකද වෙන්න ඕනේ? කයින් මේක කරන්න පුළුවන්කම තියෙන වැඩිපුර. එහෙමයි. නමුත් මනස දැන් මේ මෙතුමගේ අහන කාරණෙම තේරෙනවා මොකද්ද උට? මෙන්න කාය දණ්ඩි මේ කරන්න බෑ කියලා. නමුත් සිත වසඟට ගත්තු මිනිස්සයාට එක සිතවිල්ලේ නාලන්දා වගේ 100,000ක් උනත් වනසන්න පුළුවන්. අන්න ආය භාගතුන් හසේ ආයෙත් ඉස්මතු කරන ගෘහපතිය හොඳින් කල්පනා කරලා උත්තර දෙන්න. ස්වාමීනි සත්‍ය මුදුන්පත් කොට දක්වන අන්දම හරි විස්මිතයි නේද? එහෙමයි ස්වාමීනි. භාග්‍යවත්. හරිම විස්මිතයි. අන්න එක තමයි කියන්නේ මහත්තයා. දැන් මේ අපි සතිපට්ඨානෙ වඩද්දී කියනනේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා. එහෙමයි. එක පැත්තකින් ප්‍රඥාව
එතකොට මේ කරුණු හතරේ ආශ්චර්යමේ තියෙන්නේ. එහෙමයි. යම් කිසි දෙයකට යම් දහමක් විවර කරද්දී ඒකේ අර්ථ බොහොම නිර්වුල්ව විවර කරන්න, ඒ අදාළ ධර්මයේ නිර්වුල් විවෘත කරන්න, ඒකට අර්ථකථන, ඒකට අදාළ පටිභානය දැන් සාමාන්‍ය කෙනෙකුට දැන් මේක එහෙම කරන්න පුළුවන්ද? ඒ කාන්තෙන්ම විසරද භාවයට තාම පැමිණීමේ දැක්ක නේද? එහෙමයි ස්වාමී. මේ දසබල ඥාන වලින් තමයි මේ ගොඩ නැගෙන්නේ ඒකට. එහෙයි ස්වාමීනි. දැක්කනේ මේ දසබල ඥාණයෙන් තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ බලය පතුරවල තියෙන්නේ. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ අර දිග ලොම් තියෙන එළුවෙක් හරියට මෙහාට හොල්ලලා බිම් වට්ටනවා කියන වගේ බිම් වට්ටන අදහස් ඉන්නේ වාදයකින් මේ ආවේ. එහෙමයි ස්වාමීනි. එහෙම ආපු දැන් මිනිහමනේ දැන් බිම් වැටලා ඉන්නේ. භාගතුන් වහන්සේගේ ඉදිරියේදී. ඒ කුමක් නිසාද? කුමක් ඉදිරියේදී? දසබල ඥාන ඉදිරියේදී. දැන් මේ දසබල ඥාණයෙන් තමයි මේ ධර්මයේ සුධර්මත්වයේ ඉස්මතු කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ ධර්මයේ ලස්සනට බොහොම අපිට හිතා ගන්න බෑනේ බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍යය මනෝකර්මය තමයි වඩා ප්‍රබල කියන කාරණය, කාය කර්මය නෙමෙයි වඩා ප්‍රබල වෙන්නේ කියන කාරණය බොහොම ලස්සන සුන්දර සිදුවීම් වලින් ඒ අයම කතා කරන කතා ප්‍රවෘත්ති වලින් ඒ කාලේ ජන විවහාරය තුළ පවතින කතා විවහාර වලින් බොහොම ලස්සනට ශාස්ත්‍රුන් වහන්සේ ඉස්මතු කරලා ගන්නවා. එහෙමයි ස්වාමීනි. අන්න බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය. ඒක සම්බුදුරජාණන් වහන්සේගේ නමකට විනා මේ දෙව් මිනිස් ලෝකයා අතර වෙන කිසි කෙනෙකුට ඒ වගේ සොඳුරු දහමක් විවර කිරීමේ හැකියාවක් නැහැ. එහෙමයි ස්වාමීනි. ප්‍රාතිහාර්ය සහිත. එහෙයි. මේකට අන්න එකට කියන්නේ ප්‍රාතිහාර්ය සහිත, හේතු සහිතව. එහෙමයි. අනිත් මිනිසයාගේ ප්‍රඥාවන්ත මනස අවදි කරවමින්. දැන් බලන්න මේ වෙනකොට එතකොට උපාලි ගෘහපතියා අර අඥාන අසත්පුරුෂ ජනයා අතර අවදි කරන්න පුළුවන් ප්‍රඥාවක් තියාගෙන තමයි මෙතන මේ හිටියේ. දැක්ක නේද? එනම් ප්‍රඥාවන්තයරත් අසත්පුරුෂ ඇසුරෙන් වෙන හානි. දැක්ක නේද? එතකොට අසත්පුරුෂ ඇසුර ඉදිරියේදී ප්‍රඥාවන්තයා දන ගන්නවා. සත්පුරුෂ ඇසුරට එනකන් නැගී සිටීමක් නැහැ. ඒක තමයි සද්ධර්මයට එනකන් නැගී සිටීමක් නැහැ. ඒක පුදුම දෙයක්. ඒක කියන ගෘහපතිය හොඳින් කල්පනා කරලා ගෘහපතිය දැන් ඔබ කතා කරන්න ඕනේ. ඔබේ දැන් කලින් කී බස කිව්වේ මොකද්ද? කාය දණ්ඩේ බලවත් කියලා. දැන් ඉතින් මේ කයින් කඩුවක් අරගෙන 20ක් 30ක් 40ක් 50ක් 100ක් ආවත් මේ නාලන්දාවේ මිනිස්සු මරලා ඉවර කරන්න බෑ. හැබැයි සිත වසඟට ගත්තු එක්කෙනෙක් ඇවිල්ලා එක සාපයක් කරනකොට මුළු නාලන්දාව ඒ වගේ 10ක් 20ක් වුණත් විනාශ කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් කොහොමද බලවත් වෙන්නේ? මනෝ කර්මයමයි බලවත්. එහෙමයි. මනසින් එතකොට බුදු ගුණයක් හිතනකොට කොහොමදනේ? එහෙමයි ස්වාමීනි. කොච්චර අපේ ජීවිතේට බලවත් මේ බව පිළිටන නැද්ද? එහෙමයි. ඒ පෙර සසරේ කරපු කර්මයන්ගෙන් මේක වහගෙන ඉන්න නිසා ඒක ඉස්මතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ මනෝ කර්මය කියන එක ඒ තරම් තමන් ආරක්ෂා කරනවා. එතකොට හොඳට පහන්සිත් උපදවමින් ප්‍රඥා ලෝක විවර කරමින් අපි බණ අහනවා කියලා කියන්නේ තමන්ගේ ඒ කායේ හෝරා පුරාවට බලවත් වෙන මනෝ කර්මය. එහෙමයි. ප්‍රඥාව අවදි කර ශ්‍රද්ධාව අවදි කර සිහිය උපද්ද තමයි අපි ධර්ම ශ්‍රවණේ ඇලී ඉන්න ඕන. ඒ උපදින මනෝ කර්මය අම්මෝ අපිට හිතා ගන්න බෑ තමන්ට කොච්චර යහපතක් කරයිද කියලා. එහෙමයි ස්වාමීනි. ඒකනේ අර ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඇති වෙච්ච පැහැදීන් චිත්ත මාත්‍රයට කිව්වේ අර හත්වතාවක් සක්විති රජ කරන්න පුළුවන් කියලා. දැක්ක නේද? ආන් ඒකයි. ඊට පස්සේ කිව්වා දැන් ඔබ කිව්වනේ සත්‍යයේ පිළිලා කතා කරනවා කියලා. මේ ඊට ස්වාමීන් වහන්සේ ආයෙත් මෙයා කියන ස්වාමීනි කොහොම කිව්වත් පාප කර්ම කිරීමට පාප කර්මයන්ගේ පැවැත්මට කාය දණ්ඩෙමයි මහා බරපතල වෙන්නේ. වාග් දණ්ඩේවත් මනෝ දණ්ඩේවත් නෙවෙයි කිව්වා. ඊට බුදුරජාණන් වහන්සේ ආයෙත් ලස්සන කාරණාවක් ගත්තා. එතකොට ගෘහපතිය මේ ගැන මොකද හිතන්නේ? ඔබ අහලා තියෙනවද මේ දණ්ඩක ආරණ්‍ය ගැන? කාලිංග ආරණ්‍ය ගැන? මේද්‍ය ආරණ්‍ය ගැන? මාතංග ආරණ්‍ය ගැන? ගම් විනාශ වෙලා ආරණ්‍ය බවට පත් වුණා කියලා ඔබ අහලා තියෙනවද කියලා. එතකොට මේ කියන මේ දණ්ඩක, කාලිංග, මේද්‍ය, මාතංග කියන ආරණ්‍ය ඉස්සෙල්ලා ගම් තිබිලා තියෙන තැනකට. එහෙමයි. හැබැයි ගම් විනාශ වෙලා තමයි පසු කාලීන මහා
මේ වෘක්ෂ ගස් සහිත මහා වනාන්තර බවට පත් වෙලා තියෙන්නේ. ඒ කාලේ ප්‍රසිද්ධ කතාවක් ඒක. එසේ ස්වාමීනි දණ්ඩකාරන්නේ කාලිංගරන්නේ මේදාරන්නේ මාතංගරන්නේ යන මේවා මේ ගම් විනාශ වෙලා වල් වෙදිලා අරණ්‍ය බවට පත් වුණා කියලා මං අහලා තියෙනවා කිව්වා. පින්වත් ගෘහපති මේ ගැන මොකක්ද හිතන්නේ? ඉතින් මේ දණ්ඩකාරන්නේ කාලිංගරන්නේ මේදාරන්නේ ඒ වගේම තමයි මාතංගරන්නේ කියන මෙන්න මේවා මේ ගම් විනාශ වෙලා වල්වැල්ද අරන්නේ උනේ කුමන කරුණක් නිසා කියලාද ඔබ අහලා තියෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ ස්වාමීනියෝ දණ්ඩකාරන්නේ කාලිංගරන්නේ මේද්‍ය ඒ වගේ මාතංගරන්නේ කියන මේවා ගම් විනාශ වෙලා වල් වැදිලා අරන්නේ උනේ අතින් පයින් කරපු එකක් නෙමෙයි ස්වාමීනි ඍෂිවරුන්ගේ මනසින් කරපු සාපයක් නිසා කියලායි මං අහලා තියෙන්නේ කියලා ආයෙත් කියුණා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මෙයා කොහොමද බුදුරජාණන් වහන්සේ ගාවට ආවේ? එහෙමයි. භාග්‍යතුන් වහන්සේ දිගේ එළුවෙන් තියෙන මේ එළුවෙක්ගේ මේ ලොන් ටික අරගෙන කරකවල බිම දාන්නසේ යම්සේ වාහදේ බිම දානවා කියලා අදහසින් නිහා. එහෙමයි. දැන් බිම වැටලා ඉන්නේ කවුද? එයාම හිතුමම බිම වැටලා. එහෙමයි ස්වාමීනි. ගෘහපතිය හොඳින් කල්පනා කරලා ගෘහපතිය ඔබ කතා කරන්න ඕන. ඔබ කලින් කී බස පසු කී බසට ගැලපෙලා යන්නේ නැහැ. පසුව කී බස කලින් කී බසට ගැලපෙලා යන්නේ නැහැ. ගෘහපතිය ඔබ විසින් මේ ප්‍රකාශය පැවසුවානේ. ස්වාමීනි මම සත්‍යය පිළිහිලා කතා කරනවා කියලා. ඉතින් අපගේ කතා සංලාපය එසේ සිදු වේවා කියලා. ඊට පස්සේ මිතුමා කියනවා ස්වාමීනි මම පළමු උපමාවෙන්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්න විසඳීම ගැන අනේ ස්වාමීනි සතුටු වුණා. එහෙමයි. නමුත් ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේගේ අතිශය විචිත්‍ර වූ ප්‍රශ්න විසඳීමේ ප්‍රතිභාව අනේ ස්වාමීනි මට ආසන්න හරි ආස හිතුණා. දැක්ක නේද? එහෙමයි. ඒ නිසායි මම භාග්‍යතුන් වහන්සේ වදාළ කරුණට ප්‍රතිවිරුද්ධ මතයක් පවසන්න අනේ ස්වාමීනි අදහස් කළේ. තව මෙයා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වෙහෙසෙනවා කියලා පේනවනේ. එහෙමයි ස්වාමීනි. දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා මෙයා පැහැදිලා ඉන්නේ කියලා. අනේ ස්වාමීනි හරිම සුන්දරයි ස්වාමීනි. යටට ආරෝප දෙයක් ස්වාමීනි උඩට හැරෙව්වා වගේ. සැඟවිච්ච දෙයක් අනේ ස්වාමීනි විවර කළා වගේ. අනේ මම්මුලා වෙච්ච කෙනෙකුට අනේ ස්වාමීනි මාර්ගෙ පෙන්වුවා වගේ. අඳුරේ සිටින උදවියට අනේ ස්වාමීනි රූප දකින්න තෙල් පහනක් දැල්ලුවා වගේ. අනේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පින්වත් ගෞතමයන් වහන්සේ විසින් අනේ ශ්‍රී සද්ධර්ම වදාලා. අනේ මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. අනේ මං ධර්මයේ සරණ යනවා. අනේ මං ශ්‍රාවක සංඝරත්නි සරණ යනවා. බුදුරජාණන් වහන්සේ අද පටන් දිව්‍ය එක්තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකෙක් වශයෙන් මාව පිළිගන්නාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සරණ ඉල්ලා සිටිනවා. කොහොමද වැඩි? එහෙමයි ස්වාමීනි. කොහොමද ආවේ? දැන් ඉන්නේ කොහොමද? විවර වුණේ කුමක්ද? දැන් ඊ උපාලි ගෘහපතියම තමයි. සතර මහා ධාතු ටික එහෙමයි. අවදි වුණේ කුමක්ද? ප්‍රඥාව. එහෙමයි. එහෙනම් ප්‍රඥාව අපි සසරෙන් පුරාගෙන ආවත් අපි ඇසුර නිසා ඒ පුරාගෙන ඉන්න ප්‍රඥාවත් බහලා තියන්න බැරිද අන්ධබාල පුතඥ අදහස් වලින්. එහෙමයි ස්වාමීනි. අපි කිට්ටු වෙලා ඉන්න ඇසුර විසින් අපට දෙන්නේ කුමක්ද? ඒ දීලා තියෙන අන්ධබාල පුතඥ අදහස් වලින් සමහරට අපේ ප්‍රඥාව වහලා තියෙන්නේ. ඒ අඥාන භවයේ අපි ගොදුරක් බවට පත් වෙලා ඉන්නේ. මේ දීර්ඝ සසරේ අම්මෝ අපි මෙහෙමනේ අපි ආවේ. එහෙමයි. දීර්ඝ සසරේ කොච්චර අපි ප්‍රඥාව දියුණු කරලා අපි ඉන්නේ නැද්ද සමහර විට. බලන්න මේ ප්‍රඥාව අවදි කරලා අපේ මේ මනස තුල තියෙන මේ උදාාර ගුණ සම්පatti ඔක්කොම කැලෑ වැදිලා එහෙමයි. තිබුණේ. එහෙමයි ස්වාමීනි. එහෙම එන සසරක තමයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණයෙන් අර ප්‍රඥාව විවර වෙලා බුදුරජාණන් වහන්සේගේ පාබිය සරණ පිහිටන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට යසරිය සිද්ධ කරන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර ආශ්‍රය. සද්ධර්ම ශ්‍රවණය විසින් කරන දෙයක් ඒක. එහෙමයි. ඒ නිසා මේක තනියෙන් කරනවා කියන එක නෙමෙයි. ඒක එතකොට මේ ධර්මානුකූල සත්පුරුෂ අදහසක් නෙමෙයි. බුදුරජාණන් දේශනා කළේ ඒකයි සම්පූර්ණ. එතකොට සම්පූර්ණ නිවන් මඟ
ශ්‍රාවකයා පිහිටන්නේ කුමක් මතද? කල්යාණ මිත්‍ර ඇසුර මත. සද්ධර්ම ශ්‍රවණය මත. ඔහු ඒ නිසා නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් සද්ධර්මයේ ලැබමින් මේ අවිද්‍යා අන්ධකාරයෙන් ගිලිලා ඉන්න සමාජය තුල වෙසෙද්දී ඒතර අවිද්‍යා අන්ධකාරයේ ගිල්ලන පුතඥ මතමයි ලෝකෙට අතහරින්නේ. ඒකට ඔය මත ශ්‍රවණය කරමින් අසමින් අපි කිමිදිලා ඒ තුළ ජීවත් වෙන ලෝකෙ අපිට නැවත නැවතත් එතකොට කුමක්ද කරන්න වෙන්නේ? නැවත නැවතත් අපේ මනස ප්‍රඥාව විවර කරන ධහමකින් ආය ආයෙත් එක් කරන්න. එහෙමයි ස්වාමීනි. ඒක තමයි අද යුගයේ තියෙන රැකවරණය ඇත්තටම. දැන් මේ සත්‍ය අපි තුල ඉස්මතු කරන්න ඒ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥා විජිතය බලගැන්වෙන විදිහ මේ මොනතරම් අසිරිමත් දේ සම්මා සම්බුද්ධ නොවන්නට මේ කොහොමනම් මේ සත්‍ය ස්පූට කරන්නද දැන් මේ සත්‍ය දැකදකාම අපිට ඒක වැහිලා තියෙන විදිය ස්වාමීනි උපාලි ගෘහපති. ඇත්තටම දැන් අපි දරාගෙන ඉන්න කතන්දරවලම එහෙමයි. සමහරලාට සත්‍ය තියෙනවා. එහෙමයි. නමුත් අපි අවදි වෙන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේම අවශ්‍යයි නේද? එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේම කල්යාණ මිත්‍රයෙම අවශ්‍යයි. සමහරට අපි මේ අපේ ජීවිතවල කටපාඩම් කරගෙන දරාගෙන ඉන්න සමහර කරුණු වලින්ම සමහරට අපිට ගන්න පුළුවන්. නමුත් අපිට ඒක ගන්න තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න උපාලි ගෘහපතිතුමා ඊළඟට නිගණ්ඨ නාථ පුත්තම කියන පවසන අදහස් වලින්ම නිගණ්ඨ නාථ පුත්‍රවත් වැටෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ වුණ එකට. සම්මා සම්බුදු කෙනෙක් වුණ එකට. එහෙමයි ස්වාමීනි. විස්මයක් නැද්ද? විස්මිතයි ස්වාමීනි. ඊට කියනවා පින්වත් ගෘහපතිය නුවණින් විමසා බලා කටයුතු කරන්න කිව්වා. නුවණින් විමසා බලා කටයුතු කිරීම ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙකුට හරි වැදගත් කාරණාවක් කිව්වා. එතෙන් කිව්වේ මොකද්ද? තිරුවන් සරණ පිළිනවා කියලා කිව්වේ. එහෙමයි. ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ ගැන බොහෝ සෙයින් සතුටු වෙලා ඉන්නේ. ඇල්ම වැඩි වෙලා ඉන්නේ මම ඔබ වහන්සේට කිව්වා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ පින්වත් ගෘහපති නුවණින් සලකලා කටයුතු කරන්න කියලා මට කියනවනේ. නුවණින් සලකලා බලලා ඔබ තීරණ ගන්න ඕන ඔබ ප්‍රසිද්ධ කෙනෙක් කියලා මට කියනවනේ. නමුත් ස්වාමීනි ආන්‍යාගමිකයන්ට මං කිව්වොත් එහෙම මං ඔබතුමාගේ ශ්‍රාවකත්වයේ පතනවා කියලා මුළු නාලන්දා පුරාවට දජපතාක නංවලා උපාලි ගෘහපතිතුමා අපගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා කියලා ගමින් ගමට බෙර හඬ දිදී කියාගෙන යයි කිව්වා. එහෙමයි. එහෙම තියේදී ඔබ වහන්සේ මට කියනවා කිව්වා මොකද්ද? ඔය කීත් ගත්තු තීරණය ගැන ආයෙසරයක් කල්පනා කරන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පින්වත් ගෘහපති නුවණින් විමසලා කටයුතු කරන්න ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙකුට නුවණින් විමසලා කටයුතු කරන එක තමයි හොඳ කියලා මට කියනකො ස්වාමීනි මං දිනවතාවට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා කිව්වා. ඇයි මේ දැන් ලෝකයා අතර ප්‍රසිද්ධ වෙලා ගියේ කොහොමද? බලෙන් ගන්නවා කියලානේ. දිනවතාවත් අනේ මං ධර්මයේ සරණ යනවා, සංඝයා සරණ යනවා. අනේ මං තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් විදිහට පිළිගන්නාසේක. බුදුරජාණන් වහන්සේ ඊට පින්වත් ගෘහපති ඔබගේ නිවස බොහෝ කලක් මුළුල්ලේ නිගණ්ඨයන්ට පැම් පොකුණක් වෙලා තිබුණේ. එච්චර නිගණ්ඨයට පැහැදිලියි තියෙන්නේ. එහෙමයි. ඒ නිසා ඕම් පැමිණි විට පිණ්ඩපාතේ දී යුතු බව ඔබ හිතන්නවා කිව්වා. ඊට ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ගැන බොහෝ සෙයින් සතුට මට වැඩි වුණා කිව්වා. එල්ම තවත් වැඩි වුණා කිව්වා. භාග්‍යතුන් වහන්සේ පින්වත් ගෘහපති ඔබගේ නිවස බොහෝ කලක් මුළුල්ලේ මේ නිගණ්ඨයන්ට පැම් පොකුණක් වුණා. ඒ නිසා පිණ්ඩපාතේ දී යුතුයි කියලා ඔබ හිතන්න ඕන කියලා මට කියනෝනේ ස්වාමීනි මං අහලා තිබුණේ මෙහෙමයි කිව්වා. ඇයි නිගණ්ඨ කියලා තිබ්බ තියෙන එකම එහෙමයි ස්වාමීනි. මං අහලා තිබුණේ මෙහෙමයි ශ්‍රවණ ගෞතමයන් මෙහෙමයි කියන්නේ මටමයි දන් දිය යුත්තේ අනිත් උදුවියට දන් දෙන්න එපා. මගේ ශ්‍රාවකයන්ටමයි දන් දිය යුත්තේ අනිත් උදුවියගේ ශ්‍රාවකයන්ට දන් දෙන්න එපා. මට දුන්නොත් තමයි මහත්ඵල මහානිසංස අනිත් උදුවියට දුන්නොත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. මගේ ශ්‍රාවකයන්ට දුන්න විට තමයි මහත්ඵල අනිත් උදුවියන්ගේ ශ්‍රාවකයට දුන්නොත් එහෙම මහත්ඵල වෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ නිගණ්ඨයන් කෙරෙහි දන් දෙන්න කියලා මං සමාදන් කරනවා නෙව. එහෙමයි. ස්වාමීනි ඒකට අපට සුදුසු කාලය මේ ස්වාමීනි ඒට අපි සුදුසු කාලේ දන්නවා. ස්වාමීනි මං තුන්වෙනි වතාව බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා, ශ්‍රාවක සංඝ රත්න සරණ යනවා. අනේ මං තෙරුවන් සරණ ගිය උපාසකෙක් විදිහට පිළිගන්නාසේක්වා.
උතර බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතියට හරි ආශ්චර්යයි අනුපිළිවෙල කතාව වදාලා. දන් දීම ගැන කතා, සීල් රැකීම ගැන කතා, සුගති ඉපදීම ගැන, කාමයන්ගේ ආදීනව ගැන, කෙලෙස් වල ඇති ලාමක බව, කෙලෙසුන්ගෙන් නික්මීමේ ආනිසංස මේ කතා බොහොම ලස්සනට භාගතුන් වහන්සේ ධර්මයේ ඉස්මතු කරද්දී දැන් හිත දිහා බල ධර්ම ඉස්මතු කරන්නේ. බලද්දී දැක්ක බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතිය තුල මෘදු සිතක්, නීවරණ සහිත සිතක්, නිරෝගී සිතක්, ඔද වැඩුණු සිතක්, ප්‍රසන්න සිතක් ඇති වෙන බව දැකලා බුදුරජාණන් වහන්සේලාගේ සාමුක්ඛංශික දේශනාවක් ඇද්දී කියන්නේ දුක, දුකේ හට ගැනීම, නැතිවීම, මාර්ගය කියන එහෙමයි ස්වාමීනි. චතුරාර්ය සත්‍ය දේශනාවකට වදාලා හරි ආශ්චර්යයි. එතකොට අර කිලුටු නැති සුදු වස්ත්‍රයක් මැනවින් සායම් කළා වගේ කියලා. ඒ සායම් කළා වගේ හරියට අර එයාගේ චතුරාර්ය සත්‍ය හොඳට පිහිටියා කියනවා. එහෙමයි. ඒ බලන්නකොට කියන සත්‍යේ මනසේ හොඳට පිහිටන්නේ නම් මොකද්ද වෙන්න ඕනේ නා? නීවරණ නැති හිතක් ගොඩ නැගෙන්න ඕන. දැන් ඔබට උනත් බලන්න කල්පනා කරලා දැන් බණ අහනකොට නීවරණ බහුල දවසට මොකද වෙන්නේ? ඒ බණින් ලොකු සතුටක් ප්‍රබෝධයක් නේ. එහෙමයි ස්වාමීනි. නීවරණ අඩු දවසට හරියට නිකන් මේ අපිට පැය ගානකට දෙකකට තුනකට අමුතු සතුටක් ප්‍රබෝධයක් නැද්ද නිකන්? එහෙමයි ස්වාමීනි. එහෙනම් බලන්න මේ ඒකයි කියන්නේ නීවරණ සහිත හිතට කියන්නේ මේ අසනීප වෙච්ච හිතක් කියලා. නීවරණ රහිත සිත තමයි කියන්නේ මොකද්ද? නිරෝගී සිතක්. ඒ ආකාරයෙන්ම උපාලි ගෘහපතියාට යාසනයේදීම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා යම් දෙයක් ඇද්ද? ඒ හේතු නිරුද්ධ වීමෙන් හටගත් සියල්ල නිරුද්ධ යන ස්වභාවයෙන් යුක්ත බවට කෙලෙස් රහිත වූ අවිද්‍යා රහිත වූ ධම්මස පහළ වුණා. සෝතාපන්න වුණා. කොහොමද ආවේ? කොහොමද ආවේ දැන් කොහොමද යන්නේ? එහෙමයි. දැක්ක නේද? දැකගත් යුතු ධර්මයට පැමිණි ධර්මයේ දැනගත් ධර්මයේ බැසගත් සැකයෙන් ඊතර වූ කෙසේද යන ස්වභාවයෙන් ඊතර වූ විශාරද භාවයට පැමිණි බාහිර උපකාරයකින් තොරව ශාස්ත්‍ර ශාසන දියුණුව ලැබිය හැකි උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේට මෙහිම පැවසුවා කියන ස්වාමීනි දැන් අපි එහෙනම් පිටත් වෙන්න. අපට බොහෝ ස්වාමීනි වැඩ තියෙනවා. බොහෝ කටයුතු තියෙනවා. පින්වත් ගෘහපතිය ඔබට දැන් ඊට කාලේ බව දැනගන්න කිව්වා. එහෙමයි. ආවේ කොහොමද දැන් යන්නේ කොහොමද? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ උපාලි ගෘහපතිය බලන්න මේ ආරි ශ්‍රාවකයෙක්ගේ විශාරද බව. දැක්කනේ මම බලන්නේ. ඉතින් උපාලි ගෘහපතිය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සතුටින් පිළි අරගෙන අනුමෝදන් වෙලා හුනස්සින් නැගිටලා බුදුරජාණන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. වන්දනා කළ පැදුකුණු කළා තමන්ගේ නිවසට පැමිණුණා. පැමිණිලා දොරටු පාලකයට කියනවා දොරටු පාලකය අදපටන් නිගණ්ඨයන්ට මේ දොරටුව වහලා. අය පයිරු පාසාරනේ. එහෙමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේට භික්ෂූන්ට භික්ෂුණීන්ට උපාසකයන්ට උපාසිකාවන්ට මේ දොරටුව විවෘතයි. යම් මේකින් කවුරු හරි නිගණ්ඨයෙක් ආවොත් ඔහුට ඔබ මෙහෙම කියන ස්වාමීන් සිටින්න පිවිසෙන්න නම් එපා. ආදපටන් උපාලි ගෘහපති ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. නිගණ්ඨයන්ට දොරටුව වැහුණා. බුදුරජාණන් වහන්සේට භික්ෂූන්ට භික්ෂුණීන්ට උපාසකයන්ට දොරටුව විවෘතුණා. ඉතින් ස්වාමීන් ඔබට පිණ්ඩපාතයෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඔහොම ඉන්න. එහෙමයි. ගෙට ගන්න හේතු කරගෙන. ගෙට ගන්න හේතු කරගෙන. ඉතින් ස්වාමීන් ඔබට පිණ්ඩපාතයෙන් ප්‍රයෝජන තියෙන ඔහොම ඉන්න. එතනම ඔබ වෙනුවෙන් ගෙනවි දෙන්නේ කියලා. එතනටම ගෙනත් දෙන්නම් කියලා. එසේ ස්වාමීන් වහන්සේ දොරටු පාලකයා උපාලි ගෘහපතිට පිළිතුරු දුන්නා. අද මේ මිනිස්සු බලන්න මේ භික්ෂුවයි වෙන මේ අන්‍යාගමික මේ පූජකවරුයි සම කළගෙන අද මේ නිවට මිනිස්සු ඇයි තෙරුවන් සරණ රැකවර නැතිකම බණින්න නින්දා කරන්න නෙමෙයි සම කළා තියාගෙන ඉන්නේ මම මේ කියන්නේ. එහෙමයි. එච්චර නිවටයි මිනිස්සු. තෙරුවන් සරණේ අර ඒ තෙරුවන් සරණේ තියෙන ආශ්චර්ය දකින්නේ.
එහෙමයි ස්වාමීනි. තෙරුවන් සරණ මේ පිහිටලා ඉන්නේ කියන එක ආශ්චර්ය දකින්නේ නැහැ ශ්‍රාවකයාගේ. ඇත්තටම මේ මහා විශාල කොඳු කඩා වැටීම තියෙනවා. ස්වාමීනි අර ප්‍රඥාව අවදි වුණාට පස්සේ ඒ උපාලි ගෘහපතිතුමන් අර කිසිම කරුණ මේ කිසිම පැකිලීමකින් තොරව ගොමරොට්ටු වගේ බැහැර කරන්න ඕන දේ බැහැර කරන. දන්නේ ඒක ගොමරටුත් එක ජීවත් වීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තමයි ගෞරව කළ යුතු කෙනාට ගැන ගෞරවය උපදිනවා. එහෙමයි. දැක නේද? ඒතර කරුණ අන්‍යාගමික කෙනෙකුට කරුණාව තියාගෙන කන්නටියක් ඉල්ලගෙන ආව කන්න ටිකක් දෙනවා. ඒතර ගහලඹුවක් නැහැ. එහෙමයි. ඒ කරුණාව පිළිట్లా දෙනවා. ඒ මෛත්‍රිය පිළිట్లా දෙනවා. එහෙමයි. හැබැයි පෛරු පාසාන්නේ. අපි නිවට බෞද්ධය කියාගෙන බොහෝ මිනිස්සු මේ ගුණේ නෑ. එහෙමයි. නිවටකම් වලින් බයාදු වෙලා ඉන්නේ. බයාදු වෙලා ඉන්නේ මිනිස්සු. ඉතින් කොහේ මේ සුගතියත්? එහෙමයි. ලේසි නෑ. ලේසි නෑ. උපාලි ගෘහපතිය ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක් වූ වගේ දීඝ තපස් නිගණ්ඨයකට අහන්න ලැබුණා. අහන්න ලැබිලා ගිහිල්ලා නිගණ්ඨය ගාවට ගිහිල්ලා මේ කාරණේ කිව්ව ස්වාමීනි උපාලි ගෘහපතිය ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකත්වයට පත් වුණා කියලා. නෑ නෑ තපස් එහෙම වෙන්න බෑ කිව්වා. එහෙනම් ස්වාමීනි මම ගිහින් ඔක බලාගෙන ඉන්නම් කියලා දීඝ තපස් නිගණ්ඨ උපාලි ගෘහපතියගේ නිවස කරා ගියා. ගිහිල්ලා දුරින් වෙන දීඝ තපස් නිගණ්ඨය ආව දුරට පාලකේ දැක්කා. දැකලා කිව්වා හා ස්වාමීනි හොමින්න කිව්වා. අද පටන් උපාලි ගෘහපතිතුමා බුදුරජාණන් තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ කිව්වා. නිගණ්ඨයන්ට මේක දොර වැහිලා තියෙන්නේ කිව්වා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට දොර ඇරලා තියෙන්නේ. දාන ටිකක් ඕන නම් ඔහොම ඉන්න ගෙනත් දෙන්නම් කිව්වා. ඊට පස්සේ බේදානේ මට ඕනේ නැහැ කියලා. එහෙමයි. මේ දීඝ තපස්සි ගියා යන්ත. ගිහිල්ලා ස්වාමීන් උපාලි ගෘහපතිය ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා දැන් මං ගිහිල්ලා ආවි කියලා කතා ප්‍රවෘත්තිය කිව්වා. කියලා කිව්වා මේ ඔබගේ ශ්‍රාවක උපාලි ගෘහපතිය ශ්‍රමණ ගෞතමයන්ගේ ආවට්ටනී මායාවට අහු වෙලා කොයි. දැක්ක නේද? එහෙමයි. ලිම්බා තපස්සි උපාලි ගෘහපතිය ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක භාවයට පත්වන්නේ යන කරුණක් ඇද්ද? ඒක වෙන්න බෑ කිව්වා. වෙන්න බෑ කිව්වා. තාමත් පිළිගන්නේ. හරි මං යන්නම්කෝ කියලා. දැන් කවුද නැගිට්ටේ? ඔන්න දැන් නිගණ්ඨනාථ පුත්ත නැගිටලා උපාලි ගෘහපතිතුමාගේ නිවස කරා ගියා. තව නිගණ්ඨ විරසකුත් එක්ක. දැන් බලන්න එතකොට දැන් උපාලි ගෘහපතියට හොඳ විශාරද බවක් තියෙනවා මේකා නිගණ්ඨයේ මේකා මම සමාදන් කරලා තිබුණ නිරේයන ප්‍රතිපදාවේ. එහෙමයි ස්වාමීනි. එච්චර හොඳ පිරිසිදු දැක්මක් විශාරද බවක් තෙරුවන් සරණේ ප්‍රඥාවෙන් මනාකොට පිහිටි ශ්‍රාවකයාට තියෙනවා. තියෙන්න ඕන. එහෙමයි. මේකා මිතුවක්කල් මම මේ අන්ධ බාල පුතජන බව තුල හිර කළා තිව්ව නේද? ඒකයි මේ පෛරු පාසාර නැත්තේ. නැත්තම් හිතේ කරුණාමයිති නැද්ද කියලා කියනවා. එහෙම නෙමෙයි ප්‍රඥාවන්ත ශ්‍රාවකයට හිතන මේකා මෙච්චර කල් මම නිරේ යන තිරිසන් ලෝක යන ප්‍රතිපදාවත් තුල හිර කළා තිව්ව නේද? පාප මිත්‍රයා කියලා. පාප මිත්‍රයා මේක අසත්පුරුෂයෙක් නෙමෙද? එහෙමයි ස්වාමීනි. තාමත් කරන්නේ මේ අසත්පුරුෂකම් නෙවද කියලා දන්නවනේ. එහෙමයි. අහන්නේ ඒකයි අවබෝධය තියෙනවා. ඒකත් එක්ක හටගත් හොඳ විශාරද බවක් තියෙනවා. අසත්පුරුෂයා විතර බැහැර කරන්න. හොඳ අභිමානයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට දුරින්ම පැමිණ නිගණ්ඨනාථ පුත්‍ර දොරටු පාලකයා දැකලා නිගණ්ඨනාථ පුත්‍රට කිව්වා ස්වාමීනි සිටින්න පිවිසෙන්නම් එපා කිව්වා. අද පටන් උපාලි ගෘහපතිතුමා ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා කිව්වා. නිගණ්ඨයන්ට දොරටු වැහිලා තියෙන කිව්වා. බුදුරජාණන් වහන්සේට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දොරටු විවෘත වෙලා තියෙන කිව්වා. ඉතින් ස්වාමීන් ඔබට පින්ඩපාතයෙන් ප්‍රයෝජන නැත්නම් ඔහොම ඉන්න කිව්වා. අපි ගෙනත් දෙන්නම් කිව්වා. එහෙනම් දොරටු පාලකෙක් මේ අපිට පින්ඩපාතයෙන් ඉත පළක් නැහැ කිව්වා. උපාලි ගෘහපතිය ළඟට යන්න ඕන කිව්වා. පණිවිඩයක් යවන්න කිව්වා. අර නිගණ්ඨනාථ පුත්ත හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ කියලා. එහෙමයි. පණිවිඩය යවුවා. පණිවිඩය ඊට පස්සේ කොහරි එහෙනම් මේ දැන් වෙනද හැමදාම එනකොට එක්රයන ශාලාවක් තියෙනවා. ලස්සනට හදලා මණ්ඩපය. එහෙමයි. මණ්ඩපේ ප්‍රධාන අග්‍රාසනයක් තියෙනවා නම් නිගණ්ඨනාථ පුත්තුමා මේ ඈත ඇස් දෙකට පේන සීමාවට ආවද එතෙන්ට උපාලි ගෘහපතිතුමා යනවා කියනවා. එහෙමයි. එහෙම එක්කරගෙන යනවා කියලා කියන්නේ. ඒ අවිද්‍යා අන්ධකාරේ අලු ගසලා දානකම් විතරයි හිමින්නේ. දැන් ඒව නැහැ. කියනවා ඉතින් උපාලි ගෘහපතිතුමා මධ්‍යම දොරටු ශාලාවෙත පැමිණුණා කියනවා. පැමිණිලා ගිහලා අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ සැපවත් වූ ආසනයක් ඇද්ද. ඒ කියන්නේ වෙනද නිගණ්ඨනාථ පුත් වාඩි වෙන ආසනය. ඇද්ද.
එහි වාඩි වෙලා දොරටුපාලකෙට කිව්වලු කියන එහෙනම් දැන් දොරටුපාලකේ නිගණ්ඨනාථ පුත්‍ර එන්න කියන්නේ කියලා. රාඩි බැරි ගහලා හොඳට වාඩි වෙලා දන්නවනේ දැන් මේක මිත්‍යා දෘෂ්ටිකයි කියලා. එහෙමයි ස්වාමී. ඒක ඒ දැක්ම ඉන්න ඕන ශ්‍රාවකයෙකුට විශාරද බව උපදින. ඒතර නිගණ්ඨනාථ පුත්‍ර මහා නිගණ්ඨ පිරිසත් එක්ක දැන් ශාලාවට ආව වෙනද වගේ මොකක්වත් නැහැ. කියනවා නිගණ්ඨනාථ පුත්‍ර දුරින්ම පැමිණෙන බව දකින්නේ නම් යම් තැනක ඉස්සර යම් තැනක සිට එතනටම පෙරගමන යනවා කියනවා. ඉදා ඉස්සර. එහි තිබෙනා වූ අග්‍ර ශ්‍රේෂ්ඨ උත්තම ඊතා සැපවත් වූ ආසනයක් වේ නම් උතුරුසල් තමන්ගේ උතුරුසල්ුවෙන් පිහදාලා වාඩි කරනවා කියන තෙල් කලයක් බාවන්නේ යම්සේ. එහෙමයි. නමුත් ඔහු දැන් එහි යම් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ උත්තම ඊතා සැපවත් වූ ආසනයක් ඉදා ආසනේ තමන් වාඩි වෙලා නිගණ්ඨනාථ පුත්‍ර කිව්ව කියන ස්වාමීනි ඕන් ආසන තියෙනවා කැමති එක බල්ල වාඩි වෙන්න කියලා. අර ඔක්කොම ඉවරයි. එහෙමයි. ඉතින්ට ආයි ගෞරව කරන සත්කාර සම්මාන දැක්විලි ඒව නැහැ. ඒව නැහැ. ඊට පස්සේ කියනවා එම්බා ගෘහපතිය උඹ උඹතු උනාද කියලා ඇහුවා. දැන් ඇයි වෙනද නැහැ නේ වෙනද නැහැ. උඹ පිස්සු වැටුණාද කියලා ඇහුවා. එම්බා ගෘහපතිය උඹ ජඩව ගියාද කියලා ඇහුවා. ස්වාමීනි මං ශ්‍රමණ ගෞතමයාට වාදයක් ගොඩනංගනවා කියලා ගිහිල්ලා මහා බන්ධනයක හිර වෙලා උඹ ආවද කියලා ඇහුවා. මහා දෘෂ්ටියක හිර වෙලා උඹ ආවද කියලා ඇහුවා. කොහොම ඇහුවා උඹේ පෞරුෂය කඩාගෙන ආවද කියලා ඇහුවා. එහෙමයි. එම්බා ගෘහපතිය පුරුෂයෙක් S2 ඇතුව ගිහින් S2 ගලවගෙන ආවා වගේ උඹට උඹ ගැන මට හිතෙන්නේ. මේ නින්දා කරනවද? එහෙමයි. එම්බා ගෘහපතිය නුඹ ස්වාමීනි මං ශ්‍රමණ ගෞතමයන්ට වාදයක් ගොඩ නංගනවා කියලා ගිහිල්ලා මහත් වාද බන්ධනේ හිර වෙලා ආව නේද කියලා ඇහුවා උඹ. එම්බා ගෘහපතිය නුඹ ශ්‍රමණ ගෞතමයන්ගේ ආවට්ටනී මායාවට කැරකිලා ගියා නේද කියලා ඇහුවා. එහෙමයි. ස්වාමීනි මං ආවට්ටනී ඒ ආවට්ටනී මායාවට අහුණා කෝ ස්වාමීනි ආවට්ටනී මායාව සුන්දරයි කිව්වා. ස්වාමීනි ආවට්ටනී මායාව හරි සුන්දරයි ස්වාමීනි. ඒ ආවට්ටනී මායාව ඉතා කල්යාණයි. අනේ මේ මගේ නෑදෑයෝ ඥාතීන් හිත මිත්‍රාදීන් ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ අනේ මේ සියලු දෙනා මේකට අහු වෙනව නම් හොඳයි කිව්වා. ස්වාමීනි කතන්දරයක් කියන්නම්කෝ මම ඔබතුමාට. මේක ඉස්සර වෙච්ච කතාවක් කිව්වා. මහලු බ්‍රාහ්මණයෙක් හිටියා කිව්වා. වයෝසක කෙනෙක් ලදරු බ්‍රාහ්මී ගෑනු කෙනෙක් විවාහ කරගෙන. මේ ගෑනු කෙනා පෙරත්ත කරන බබෙක් හම්බෙන්න ඉඳලා කියලා තියෙනවා මේ වඳුරු පැටවෙක් අරන් ඉන්න මේ දරුවා හම්බුනම සෙල්ලම් කරන්න. ඊට පස්සේ දැන් මහලු බමුණ කියනවා දැන් තාම ඉතින් හම්බුන්නේ නැහනේ. හම්බුනාට පස්සේ මං අරගෙන ඉන්න. හසින් කොල්ලෙක් හම්බුනොත් වඳුරු පැටවෙක් අරගෙන ඉන්න, කෙල්ලෙක් හම්බුනොත් වඳුරු පැටික්කියෙක් අරගෙන ඉන්න. නෑ දැම්ම ඵලයන් අගින් අරගෙන වරෙන් කියලා. අර බැඳුණු සිත නිසා අල්ලා මේ ලදරු බ්‍රාහ්මණියට බැඳුණු සිත නිසා එහෙමයි ස්වාමී. ඒකත් එක්ක මුලා වෙලා කියන දේ කරනවා කියන. ඒතර ගියා කියනවා. ගිහිල්ලා අරගෙන ආවා කියනවා වඳුරු පැටවේ. ඊට පස්සේ කිව්වා කියනවා මේක මෙහෙම හරියන්නේ නැහැ ගිහිල්ලා මේ රෙදි අපුල්න තැනකට ගිහිල්ලා පාට පොඟලා හරියට මෙහාට අපුල්ලලා පොල්ල අරගෙන ඉන්න ඕන කිව්වා කියනවා. දැන් අර බැඳුණු සිත නිසා මෙලෝ දෙයක් වැටහෙන්නේ නැහැ කියනවා. ඒත් අරගෙන මේ කරන වැඩේ හොඳද නරකද ලුවට එන්නේ නැහැ කියනවා. ගිහින් කිව්වා කියනවා මේක මේ සායම් පොවල හරියට මෙහාට උපමට්ටම් කරලා තරලා පෙරලා දෙන්න කියලා. ඒතර අර සායම් පොවන මිනිහා කිව්වා කියන ඔබට පිස්සුද? මේ වඳුරු පැටියෙකුට එහෙම කරන්න පුළුවන්ද කියලා. එහෙමයි. ස්වාමීනි ආන් ඒ වගේ තමයි කියනවා. මේ අවිද්ද මේ කියන මේ බ්‍රාහ්මණයා මේ යම්සේ අර කියන බසට අවනත වෙලා හිටියේ අර මෝඩකම තුල මනස ගිලිලා තියෙන තාක් විතරයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි කියනවා ස්වාමීනි. මෝඩකම් තුල ගිල්ල තියෙන තාක්කල් ඔබතුමාගේ මතේ මෝඩයන්ට හොඳයි කියනවා. නුවණ විවර වෙච්ච ප්‍රඥාව විවර වෙච්ච බුද්ධිමත් ජනයාට ඊ අවිද්‍යාව අන්ධකාරය තුල ආයෙ ගිලෙන්නේ නැහැ කියනවා. එහෙමයි. සැල් එකක් දානවා නිගණ්ඨනාථ පුත්තට. ඊට පස්සේ මේ විදිහට ඊට පස්සේ මේ දැන් එහෙනම් කියාපන් දැන් මෙච්චර රජතුමා අපි හිතන් හිටියේ උඹ බුදුරේ මේ නිගණ්ඨයේ ශ්‍රාවකයෙක් කියලා. දැන් උඹ කාගේ ශ්‍රාවකයෙක්ද? ඊට පස්සේ මේ තුම නැගිටලා බුදුගුණ 100ක් අපිට එක් කරන්න වෙලාවක් නැහැ. එහෙමයි ස්වාමීනි. බුදුගුණ 10ක් කියන 10ක් කියලා කියන මං ඒ ගුණේ ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මම. ආන්තර මේ ගුණ ටික අහගෙන ඉඳලා
නිගණ්ඨනාථ පුත්ත කියනවා ඔබ ඔච්චර මේ දේවල් මේ කවද කටපාඩම් කරගත්ත කියලා ඇහුවා. මෙච්චර සුළු වෙලාවක් තුල එහෙමයි. මෙච්චර දේවල් උඹට කටපාඩම් වුණේ කොහොමද කියලා ඇහුවා. අන්තිමට කොහොම හරි මේ කියනවා මේ නිගණ්ඨනාථ පුත්ත මේ බුදුරජාණන් වහන්සේ දක්වපු සත්කාර සම්මානයි මෙතුමාට ලැබිච්ච සත්කාරය සම්මානයි ඉවස ගන්න බැරුව කටින් ඒ වෙලාවේ උණුලේ වැක්කරුණා කියනවා. එහෙමයි. මෙහිමයි මේ ශ්‍රාවක බව. දැක්කනේද මේ ශ්‍රාවක භවයේ තියෙන මේ ආශ්චර්යය. ශ්‍රාවක භූමියේ නිසා හරියට හඳුන ගන්න ඕනේ. මොනතරම් අදීනක් එහෙම කොන්දක් තියෙනවද බලන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මන්නේ වගේ අදීන කොන්දක් සහිත ශ්‍රාවකත්වයට පත් වෙන මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සාත්‍රුන් වහන්සේගේ ආනුභාවයෙන් ශ්‍රී සද්ධර්මයේ ආනුභාවයෙන් අධිහින ශ්‍රාවකත්වයේ බිහිවීම පිළිබඳව ශ්‍රී සද්ධර්මයේ දහම් පරයයන් ධර්මයේ ශ්‍රවණය කරන්න අද දවසේ අපට අවස්ථාව ලැබුණා. ගරුතර මහා සංඝරත්නයේ කරුණා අනුකම්පාව නිසා ඉතින් අපට අනුකම්පා ඇති මේ පින්වන්ත මහා සංඝරත්නයේ සමා කොටගෙන අපි වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සිරියේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 27 වන ජන්මදිනයේ සමන ඩී.එම්. ප්‍රබෝධ් හසුන් දිසානායක මහත්මයාට සිත පැතීම පිණිස පින්වත් රුවිනී තක්ෂිලා පින්බර මහත්මිය විසින් තමයි මේ උදාර පින්කම සිද්ධ කරගෙන ඉතින් මේ රැස්තුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරා සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන දෙවියෝ උපකාර කරත්වා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට විශේෂයෙන් රුවිනි තක්ෂිලා මහත්මිය නමින් මිය පරලෝකීය ටී නිමලාවති ආච්චියම්මාට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින 27 වන ජන්මදිනයේ සමන ඩී.එම්. ප්‍රබෝධ් හසුන් දිසානායක මහත්මයාට රුවිනී තක්ෂිලා පින්බර මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම රුවිනී තක්ෂිලා මහත්මියක සුජීවත සිටින මෑණියන්ට පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඩී.එම්. ප්‍රබෝධ් හසුන් දිසානායක මහත්මයාගේ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කර සියලු දෙනාටම ඒ වගේම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත් කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා.
තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ඒ උදාර ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ මොහොතේ මුළු ලෝකයටම දායාද කොට ගනිමින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැම දෙනා වෙනුවෙන් අද සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදෙන විශේෂයෙන් 27 වන ජන්මදිනයේ සමරන ඩී.එම්. ප්‍රබෝධ් හසුන් දිසානායක මහත්මයාට සහ එම පවුලේ පින්වන්ත හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පැතීමේ අරමුණ ඇතිව පින්වන්ත රුවනී තක්ෂිලා මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් මේ පින්වන්ත හැම දිනාමත් පිනැති ඔබ හැම දිනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ පරිද්දෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොටගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් ඒ පිළිබඳ උනන්දු වෙන්න කියලා අපි ඔබට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය සමග නිරන්තරයෙන් රැඳෙන්න, ඒ වගේම ශ්‍රද්ධා ටීවී YouTube නාලිකාවට පිවිසීමෙන් ඔබට සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාව යලි නැරඹීමේ අවස්ථාවක් තියෙනවා. ඒ සියල්ල සඳහාත් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තිසරණේ සරණ කොටගෙන අදීන ශ්‍රාවකත්වයේ පිළිබඳව අපේක්ෂාවෙන් ජාතියේ සිත සමෘද්ධිමත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.